සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි පින්වත් හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. පිංගතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ හොපස් ක්‍රොසින් කියන ප්‍රදේශයේ වාසය කරන පින්වත් පිරිසක් සුදත් සේනානායක සහ උදේනි නියංගොඩ කියනේ දෙපළ ඒ වගේ මදුර විතානගේ සහ මහේෂා ජයවික්‍රම කියන දෙපළ මේ පින්වතුන් එකතු වෙලා අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. ඒ අයගේ උතු මරමුණු අතර සඳහන් වෙනවා තෙමසකට පෙර එනම් පසුගිය ඔක්තෝම්බර් 7 වෙනි දින අභාව ප්‍රාප්ත වූ සුදත් සේනානායක මහත්මයාගේ මෑණියන් වන කරුණා සේනානායක මෑණියන්ට ඒ වගේ මීට වසර කීපයකට පෙර පරලෝ සැපත් වූ ආදරණීය පියාණන් වූ UP සේනානායක පියතුමන්ට පරලෝ සැපත් සියලුම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක්. ඒ වගේ මදුර විතානගේ සහ මහේෂා ජයවික්‍රම කියන දෙපළගේ ඒ පවුල්වල පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමේ අතර දෙමාපියන් දෙපළ වන පියසේන විතානගේ පියාණන් දයා විතානගේ මෑණියන් සහ හෙක්ට ජයවික්‍රම පියාණන් මැගී ජයවික්‍රම මෑණියන් ඇතුළු පරලෝ සැපස් සියලෝම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින උදේනි නියංගොඩගේ ආදරණීය දෙමාපියන් වන MB නියංගොඩ පියතුමන් ඉන්ද්‍රාණි නියංගොඩ මෑණියන් ඇතුළු පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මදුර විතානගේ මහත්මාගේ ආදරණීය නැගණිය වන නිලාති පෙරේරා ඇතුළු පවුලේ හැම දෙනාටමත් මහේෂා ජයවික්‍රම මහත්මියගේ නැගණිය වන පුෂ්පා විජේසූරිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාදයත් මේ පින්කම සඳහා උදව්පකාර කරමින් කල්යාණ මිත්‍ර සේවනයෙන් සම්බන්ධ වූ ඉන්දුනිල් සහ සමීර ඒකනායක කියන තරුණ දෙපළටත් ඒ අයගේ සිඟිති පුතණුවන් දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් ඒ වගේම පූජා සේනානායක ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන උතුම් අරමුණෙන් අද මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ මේ ධර්ම මාර්ගේ වඩාගෙන යන කෙනෙකුට කෙලෙස් සහිතව යන සංසාර ගමනේ සසරේ කොච්චර පින් කරගෙන පාරමී පුරාගෙන යන ගමනක වුණත් වරදින්න කොයි තරම් ඉඩ කඩ තියෙනවද? සමහර වෙලාවට ධර්මය අවබෝධ කරන්න පින තිබ්බ අය පවා අපායට වැටිච්ච අවස්ථා තියෙනවා. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවීම් අජාසත්ත රජ්ජුරු. මේ අජාසත්ත රජතුමා ගැන සඳහන් වෙනවා අජාසත්තට සෝවාන් වෙන්න තරම් පිනක් තිබ්බ කියලා. ධර්මයේ සඳහන් වෙනවා. මේ අජාසත්ත රජතුමා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කරුණු විමසනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ රජතුමාට විස්තර කරමින් ඒ ධර්ම කාරණා බොහොම දීර්ඝ වශයෙන් රජතුමාට විස්තර කරමින් දහම් දෙසනවා.
රජ්ජුරු මේ දේශනා වහගෙන ඉදල අවසානිකෙන ස්වාමීනී හරියට වහලා තිබ්බ දෙයක් ඇරල පෙන්නවා වගේ. අන්දකාර හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ වුණා වගේ. ඔය විදියට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන අගේ කරලා ස්වාමිනී මට දැන් රාජකාරි වගේයක් තියෙනවා මං ගිහින් එන්නම් කියලා වන්දනා කරලා පිටත් වෙනවා. අජාසත් රජතුමා එතනින් නැකිටලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කර ආනන්දය මේ අජාසත් රජතුමා පීට්ටු ගහතන අකුසලේ නොකරන්නම්. ඔබ දන්නවා තමන්ගේ පියාව බිම්බිසා රජ්ජුරුවන්ම මරලා රජකම ගැනීම පිණිස දේවදත්තගේ මේ බහට රැවටිලා ඉක්මනින් රජවෙන්න හිතාගෙන වදදීලා බිම්බිසා රජ්ජුරුවන්ව මරලා පීට්ටු ගහතන අකුසලයක් කරගත්ත. ඒකානන්තරි අකුසලයක්. බුදුරජාණන් වහන්සේ වදල ආනන්ද මේ අජාසත් රජතුමා පීට්ටු ගහතන අකුසලේ නොකරා නං අද මේ දේශනාව අහලා අවසන් වෙනකොට මෙතනින් නැකිටින්නේ සෝවාන් වෙලා කිය. එහෙමනම් අපිට පේනවා සෝවාන් වෙන්න පින තිබ්බ කෙනෙක්. ඊට අවශ්‍ය කරන කල්්‍යාන මිත්‍ර සේවනය බුදුරජාණන් වහන්සේගෙන්ම ලැබුණා. කල්්‍යාන මිත්‍රයන්ගේ තමයි සද්ධර්මය අහන්න ලැබේ. ඒ ධර්මී බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් අහන්නත් ලැබුණ. හැබැයි ආනන්තරි අකුසලේ නිසා ඒ පින වැහිලගිය. ඒනම් අපිට පේනවා සෝවාන් වෙන්න පින තිබ්බය. ධර්මාවබෝධයට පින තිබ්බය පවා තමන්ගේ ජීවිතේ ඒ අවස්ථාව අහිමි කරගත් අය ගැන ධර්මී සඳහන් වෙන. ඊළඟට දවසක් ආනන්ද හාමුදුරුව එක්ක අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න කාලේ විශාලා මහනුවර නගරේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක වඩින. එහෙම වඩිනකොට මේ නගරේ යනවා වයසක දෙන්නේ. හැරමිටියක් අරගෙන කෙනෙක් දෙන්න තැටි දෙකක් අරගෙන ඔළුවත් අවුල් වෙලා වැරහැලි ඇඳගෙන නගරි පිස්සුවෙන් වගේ හිඟමන යන තැටි දෙකක් අරගෙන කෑමටිකක් හොයාගෙන යන. බුදුරජාණන් වහන්සේ මේ දෙන්න දිහා දැකලා ඒ දෙන්න දිහා බලාගෙන ඉඳලා අනුකම්පා සහගත සිනහාවක් පහළ කර. පිංහතුනි සිනහාව කියන එක දැන් අපි කෙලෙස් සහිත කෙනෙක් සාමාන්‍ය මනුස්සේ හිනාවෙනවට වඩා බුදු කෙනෙක්ගේ සිනහාව ගැන ධර්මය කියන්නේ හසිතු උපාදය කියලා. දැන් අපි දන්නවා සාමාන්‍ය මිනිස්සු හිනාවෙන්නේ. එක හිතවත්කමට හිනාවෙන මනුස්සකමට හිනාවෙන. සමහරු කට පැත්තකින් හරි කොහෙන් හරි හිනාවෙනවා එක්කෝ දට්ටික විරිත්තල හරි කොක්හඬලා හිනාවෙනවා කියෙන එක සමහරු උපහාසයට අපහසට බලාපංකො බං කියලා අපහසට හිනාවෙන අයින්න. එදකොට කෙනෙකුට උසුළු විසුළු කරන්න හිනාවෙනවා. හැබැයි බුදුවරු සිනහ පහල කරන්නේ යම් ධර්මකාරණයක් මතු කරන්න පමණයි. සාමාන්‍ය මිනිස්සුන්ගේ වගේ කට ඇරල්ලා දට්ටික පේන්න එහෙම හිනාවෙන්න බුදුරු. බුදු කෙනෙක් සිනහ පහල කරද්දී සතර දළදා අග විවර වෙන. එකන මේ දත් ඔක්කොම පේන හිනාවෙන වන්නෙමේ. බුදු කෙනෙක් සිනහ පහල කරනකොට සතර දළදාවන්ගේ අග විවර වෙනකොට ඒ දත්තගින් සුදු බුදුරැසක් පැනනගෙන. සුදු පාට බුද්ධ රශ්මිය බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා එහෙ මහසට පැනනැකල අහසේ නොපෙනියන්. තිං ආනන්ද හාමුදුරුව එදා බුදුරජාණන් වහන්සේකි පසු පසින් වැඩිය ආනන්ද හාමුදුරු දැක්කා බුදුරජාණන් වහන්සේගේ සිරස වටා සුදු බුදුරැස තුන් වලල්ලක් ප්‍රදක්ෂිනාවමෙන් අහසට පැනනගෙන. ආනන්ද හාමුදුරු දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මකාරණයක් මතු කරන්න අනුකම්පාවෙන් සිනහ පහල කරේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කුමන හේතුවක් නිසාද සිනහ පහල කරන්න කියලැහුව. එවෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ දෙන්න අදුරනවද බලන්න කියෝ. ආනන්ද හාන්දුරු බලාගෙන හිටිය එක පාට්ට මතක්කුන්නේ. ආනන්ද හාන්දුරුවන්ට ටික වෙලාවක් බලාගෙන ඉන්නකට මතක් වුණ අනී ස්වාමීණී භාග්‍යතුන් වහන්ස. අපි මීට බොහෝ කාලෙකට පෙර බුදුරජාණන් වහන්සේ බුදුවෙච් මුල් කාලවල. මේ නගරට වඩින කාලේ එදා මේ නගර හිටපු ධනවත්ම සිටුවරයයි සිටුදියනියයි නේද කියෝ. එතකොට බලන්න ඒ කාලෙ හිටපු ධනවත්මද නගරේ සිටු තනතුර ලැබෙන්නේ
නගරේ ඉන්න ධනවත්ම කෙනෙකුට. එතකොට එදා නගර හිටපු ධනවත්ම සිටුවරයයි සිටු දියණිය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ දෙන්න තරුණ කාලේ ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරානම් ගිහි ජීවිතයේ අනාගාමී ඵලයට පත්වෙන්න පින තිබුණකි. මතකතියාගන්න සිටුකං හරි රජකං හරි බැබලීම කීර්තිය ඔක්කොම තියෙන පිනත් එක්ක. එතකොට පින බලවත්ව තියෙන කාලෙ තරුණ වයසේ ධර්මාවබෝධයට උත්සාහ කරානම් අනාගාමි ඵලයට පත්වෙන්න පින තිබ්බ කියව. උත්සාහ ගත්තේ නෑ. ප්‍රමාද වෙවී හිටිය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ අය මැදි වයසේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගත්තන අඩුම ගානි සකදාගාමි වෙන්න හරි පින තිබ්බා. ඒ උත්සාහ ගත්තෙත් නෑ. දැන් පින කියන්නේ හැමදාම තියෙන එකක් නෙමේ. ඒක විපාක දීලා පින ගෙවීගෙන යන. වයසට ගිහිල්ලා සිහිනුවන තියෙන කාලේ හරි ධර්මාවබෝධයට මහන්සි ගත්තනම් ආනන්ද අඩුම ගාන මේ දෙන්නට සෝවාන් වෙන්න හරි පිනක් තිබ්බ කිය. ඒ පිනත් ගෙවිලා ගියා. පින ගෙවිල අවසන් වෙනකොට අර පින ගෙවීගෙන යනකොට ව්‍යාපාරත් කඩාගෙන වැටුණා, ධනය නැති වුණා, දේපල වස්තුව නැති වෙලා ගිය. අවසානයේ මහපාරට වැටිලා දැන් ඔළුවත් අවුල් කල්පනාව නෑ. දැන් සෝවාන් වෙන්න තිබ්බ පිනත් නෑ. සෝවාන් වෙන්න හරි සී කල්පනාව තියෙන්න එපා. දැන් නගර පිස්සුවෙන් ඇවිදගෙන යනවත් හැටි දෙකක් අරගෙන හිඟමන යන. එතකොට බලන්න එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ධර්මාවබෝධයට පින ඇතුව මනුලව ඉපදුනත් උත්සාහ නොකිරීම නිසා, වීරිය නොකිරීම නිසා ඒ පින ගෙවිලා අවසන් අවාසනාවන්ත විදිහට ජීවිතය අවසන් කරගත් අය ගැන දේශනාවල තියන සමහට අදාපායක වෙන්න ඇති. ඒ නිසා මතක තියාගන්න කවුරුත් ඔබට ඇවිල්ල බලෙන් දෙන්නේ නෑ ඔයා සෝවාන් වෙන්න නේද හිටිය කියල නික උපාදි සාතිකයක් අතට දෙනවා වගේ එහෙම ලැබෙන්නේ නෑ. අමෙන් ඔයාට මාර්ග පලය කියලා කවුරුත් එහෙම දෙන්නේ. ඔබ උත්සාහයෙන් වීරියෙන් ඔබ තුළ ඇතිකර ගත යුතු දෙයක් තියෙන්. තමන් තුළ කොච්චර දැම් බාහිරින් අපිට බණැහෙනවා. හදෝන තරම් බණැහෙනවා. බණ පොද්ද කැසද්ද සංගරාද සීඩීද කොච්චර තියෙනවා. ත්‍රිපිටකේ බාසකීයකින් තියෙනවාදද. ධර්මය හොයන කෙනෙකුට ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට අද හොඳ අවස්ථාවක් තියෙනවා. කල්්‍යයාන මිත්‍රයන්ගෙන් සද්ධර්මය ලැබෙනවා. හැබැයි මතක තියාගන්න කල්්‍යයාන මිත්‍රයන්ගේ සද්ධර්මය ලැබුණට ඒ ධර්මය අවබෝධ කරන්න නම් ඔබ තුළ ඇතිකරගත යුතු විශේෂම ගුණ ධර්මය තමයි යෝනිසෝ මනසිකාරයයි දම්මානු දම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරය ගැන ඒ අහන ධර්මයට අනුකූලව නුවනින් විමසීමේ දක්ෂතාව. බණයකුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව හිතන දක්ෂතාව. දම්මානු දම ප්‍රතිපදාව කියන්නේ ඒ ධර්මයට අනුකූලව ජීවත්වීම. අපි මේ කාරණා දෙක විස්තර කරගමු. යෝනිසෝ මනසිකාරය දැන් අපි ගමු මෙහෙම. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි අහනෝ මේ විදිහ බණ මහනෙන මේ ඇස් අනිත්‍යයි. ඇසට පේන රූප අනිත්‍යයි. ඇහි හටගන්න විඤ්ඥානය අනිත්‍යයි. ඒ කරුණු තුනේ එකතුව ස්පර්සය අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ස්පර්සය නිසා යම් විදීමක් උපදිනවද. රූප හඳුනා ගැනීමක් ඇද්ද. හඳුනාගත් රූප ගැන චේතනා පහළවීමක් ඇද්ද. ඒ පංචුපාදානස්කන්දේම අනිත්‍යයි කියල බලන්න. දැන් ඔය බුද්ධ දේශනා ඔය වගේ දේශනා ගොඩාක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පංචුපාදානස්කන්ද ගැන දේශනා කරන දේශන. දැන් ඔය විදිහටම කන නාසය දිව කය මනසා ආයතන හය ගැනම දේශනා කෙරෙනවා. දැන් අපි එකක් ගමු ඇහැ ගැන. දැන් අපි ඔය බණ අහනවා. අන්න කල්්‍යයාන මිත්‍රයන්ගේ සද්ධර්මය අහන. හාමුදුරු කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් එක්කො බණ පොතක් කියෝලා දැනගත්ත වෙන්න පුළුවන් කවරු හරි ලියප පොතක් වෙන්න පුළුවන් එක්කො ට්‍රිපිටක බුද්ධ දේශනාවම කියව්ව වෙන්න පුළුවන් එක්කො දැම් මේ දේශනාව මේ වෙලා ඇහුව වෙන්න පුළුවන්. දැන් අපි කල්්‍යයාන මිත්‍රයගෙන් ඒ ධර්මය අහනවා. දැන් ඇහුවට පස්සේ ඔබ තුළ තියෙන් ඕන මේ ධර්මය අවබෝධ වෙන්න නම් කුසලතාවයක්.
ඒ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ ඇසූ ධර්මයට අනුකූලව තමා තුළින් විමසා බැලීම. දැන් ඇස අනිත්‍යයි කිව්වට පස්සේ මේ කතා කරන්න වෙන කාගවත් කොහෙවත් තියෙන දෙයක්කත් මැරිල ලබන දෙයක්කත් නෙමේ තමන් ගැන. අපි කාටත් ඇස කන නාසය දිවකය මනස මේ ආයතනායකින් යුක්ත ශරීරය. එතකොට දැන් අපි අහන ධර්මය අපි තුළින් බලනවා ඇත්තටම මගේ හැ ඔය කියන විදිහට අනිත්‍යද. හොඳට හිතයොමු කරලා තමන්ගේ හැදි හැ විමසල බල. අන්න ධර්මයෙන් දැන් එක දේශනාවකින් අන්න එකයි ගොඩාක් බණහන එක වටිනාකම තියෙන. සමහරු එක බණක් කලා මං බණ ඇහවමන් දන්නවා කිය. එහෙම නෙවේ පිංහතුනි ගොඩක් දේශන අහන්න එතකොට එකට එකක් ගැලපෙන දේශනාවලින් අපිට ධර්මාවබෝධයට අවශ්‍ය විශාල දැනුමක් ඇතිකරගෙන ධර්මය ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්නවා. දැන් ඔන්න ඒ දේශනාවට අනුව විමසනකොට අපිට තව නාමරූප ගැන විස්තර කරපු දේශනා පටිච්ච සම්පාධි ගැන විස්තර කරපු දේශනා දැන් ඒවැ දැනුමත් අපිට වැදගත්. මහනෙනමේ ඇස අනිත්‍යයි අන්න එතකොට මතක් කෙනවා ඇහැ හැතුනේ නාමරූප පච්චයා සලායත නම් එහිනම් මේ ඇස කණනාසේ දිවකය මනස නාමරූප ප්‍රත්තිෙන් හටගෙන තියෙන් මගේ හැත් එහෙමයි. රූප කියන්නේ පටවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම ධර්මමය හැතුළ තියෙනවා. එහෙමනම් නාම රූපයෙන් හටගත් මේ ඇස ඇත්තටම මේ හැට මොකද වෙන්න අන්න දැන් විමසනවා. දැන් අර අහපු ධර්මය ඔස්සේ තමා තුළින් බලන ඇහැ වයිසට යනවා ලෙඩ වෙනවා ජරාවට පත්වෙනවා තුවාල හැදෙනවා කුණු වෙනවා. මිනිස්සු ජීවත්වෙල ඉන්න ඇද්දිම ඇස්වල කොච්චර ලෙඩේනවා. සමහරුන්ගේ ඇස් අයින් කරන ඇස් පේෙන් නැති වෙනවා. මැරුණට පස්ස ඔය හැකුණු වෙලා පස් වෙලා යන හිස් කබලේ ඇස් කුහරයක් විතර ඒකත් කාලයක් යනකොට දිරල පස් වෙලා ගිය තැන් ඇට සැකිල්ලවත් ඔයාගන්න නෑ පස්ටික අන්න විමසනකොට තේරෙනවා එහෙමනම් මගේ මේ හැ අනිත්‍යයි. ඒ කොහොම දනිත්‍ය වෙන්නේ හේතු නිසා හටගෙත්තා. හේතු නැති වෙනකොට නැති වෙනවා. නාමරූප නිසා හටගත් ඇස නාමරූප වෙනස් වෙනකොට වෙනස් වෙන. එහෙනම් මේ ඇස අනිත්‍යයි කියලා අන්න දැන් තමා තුළින් විමසනවා. අර අහපු ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන තමා තුළින් විමසිමස බලනවා ඇත්තට මගේ අනිත්‍යයින කියල බලන. ඊළඟට අන්න බුද්ධ දේශනාය බුදුහාන්දුර පෙන්වා ඇස විතරක් නෙමේ මහනිනි ඇසට පේන රූපත් අනිත්‍යයි. අන්න බාහිර ලෝක අපි දකිනවා මේ ගහකොල පරිසරය ගෙවල් දොරවල් යානවාහන පුද්ගලයෝ මේ දකින හැම දෙයක්ම හොඳට විමසල බලනවා මේ ඔක්කොම සතර මහධාතු නිසා හටගත්ත දේවල්. මම වගේම මනුස්ස ජීවිත ලබපු පුද්ගලයෝ රූපෙන් වෙනස් වුනාට කටහඩින් වෙනස් වුනාට අදහසාකල්ප වෙනස් වුනාට ඒත් මේ වගේම ආයතන හයකින් යුක්ත ශරීරයක් ඒ අයටත්තිය. ඊළඟට නොයෙක් සත්තු ඉන්නවා මවකුසිං ඉපදිච්ච බිත්තරවලින් ඉපදිච්ච තෙත් පරිසරයෙන් මේ හැමෝම ඕපපාතික පහළ වනත් නාමරූපයන්ගෙන් හටගත් ආයතන එක සියුම් වේවා ගොරෝසු වේවා ඒ සියල්ලත් මේ වගේ අනිත්‍යයි. ගොඩ නැකිලි ගෙවල්ද මේ හැමදාම එක විදිහට තියෙන්නේ. ඔක්කොම නැසී වැනසී යන දේවල් අනිත්‍යයි කියලා අන්න අහපු ධර්මයට අනුව දැන් විමසනවා. අන්නේ විමසීමේ හැකියාවට කෙනවා යෝනිසෝ මනසිකාර. ඊට පස්සෙ දැන් ඔන්න මේ ඇසානිත්‍යයි කියලා ආධ්‍යාත්මික හැ ගැන විමසවා. ඇහැට පේන රූපය අනිත්‍යයි කියලා බාහිර රූපය ගැන විමසනවා. ඊළඟට බුදුහාදුරු දේශනා කරනවා ඇහේ හටගන්න විඤ්ඥානය චක්කු විඤ්ඥානය අනිත්‍යයි කියල බලන්න. අන්න ධර්මය ඉගෙන ගත්ත කෙනා දන්නවා විඤ්ඥානය හටගන්නේ නාමරූප පච්චයා විඤ්ඥානං විඤ්ඥාන පච්චයා නාමරූපක් අන්තර් සම්බන්ධයක් තියෙන. මහනෙන යම් තැනක නාමරූප ඇද්ද එතන විඤ්ඥානයක් පහළ වෙනවා. එතකොට එහෙමනගේ විඤ්ඥානයේ නාමරූප වෙනස් වෙනකොට වෙනස් වෙන. එනම් මේ විඤ්ඥානයත් අනිත්‍යයි විඤ්ඥාන කැන දැන ගැනීම.
විජානාතීතිකෝ භික්කවේ විඤ්ඥානන්ති උච්චති. අන්න විඤ්ඥානය ගැන හොතට තේරුම් ගන්න. ඊළඟට බුදු හාදුරුව පෙන්න්න මහනිනි මේ ඇසයි රූපයයි විඤ්ඥානයයි කරුණු තුන එකතුවීම ඇහේ ස්පර්සය. අන්නේ නිසා විදීම් ඇතිවෙන. ඇහැට පේන රූප ගැන විදීම් ඇතිවෙන. විදින රූප හඳුන ගන්නවා එකට කෙනව සංඥාව. පාට වරණ හැඩ තල පුද්ගලයෝ හඳුනාගන්නවා සංඥාව. හඳුනගත්ත දේට අනුව චේතනා පහළ වෙනවා සංස්කාර. ඔන්න ඔය ක්‍රියාවලිය ඇහැ තුළ මොහොතක් පාසා. ඇහැටින් අරමුණක් පාසා හටගන්නවා පිදෙනවා. ඔය ඇහි පංචුපාදානස්කන්දය හටගන්න හැටි. එතකොට මේ අහපු ධර්මය තමා තුළින් විමසල මේ ස්වභාවය තමා තුළින් අත්දකිනවා. තේරුම් ගන්න වටහාගන්න. ඇහැ ගැන විතරක් නෙමෙයි කන නාසය දිව ශරීරය මනස මුළු ආයතන හය ඔස්සේම යෝනිසෝ මනසිකාරයේදිලා තමා තුළින් මේ ධර්මය විමසනවා. අන්නේ දක්ෂතාවයට කියනවා යෝනිසෝ මනසිකාරි ධර්මය අවබෝධ කරන්න තමා තුළ ඇති කරගත යුතු වැදගත් මංගේ තමයි යෝනිසෝ මනසිකාරය. ඊළඟට ධම්මානු දම්ම ප්‍රතිපදාව මේ ධර්මයට අනුකූල ප්‍රතිපදාවක ජීවත්වෙන්න ඕන. සිල්වත් වෙන්නට ඕන. සීල සමාධි ප්‍රඥා වඩමින් යන මේ නිවන් මග තුළ ප්‍රතිපදාවක ජීවත්වෙන්නට ඕනේ. එතකොට මේ කියන විදිහට ඔබ තුළ ඔය අංග පිහිටවාගන්න පුළුවන්න ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. පිංහතුනි මේ සසරි තියෙන භයානකකම. ඔබ දන්නවා දේවදත්ත හාමුදුර. මේ දේවදත්ත ගැන අපි හොඳට ධර්මයට අනුව විමසල බැලුව. අපි සමහරලාට දේවදත්ත හාන්දුර ගැන ගං දේවදත්ත කියනකොටම අපිට මතක් කෙනෙ අම්බෝවර බුදු හාදුරන්ට ගල් පෙරලපු පවකාරයන. අන්න එහෙම තමයි අපිට හිතෙන් සංග බේද කරා බුදු හාදුරට හතුරුකං කර සමහල්ලාවට හිතේ දේවදත්තට බයි ලෝකට හොඳ වැඩි අපා යන්න වුණ ඔහොම වෙලා මදි. එදකොට ඔහොම හිතන අයත් ඉන්නවා. මොකද අපිය පුංචි කාලේ දං අපිට උගන්නන්නේ බුදු හාමුදුරන්ගේ නිකම් පරම හතුරා. සංසාරී නම්ම ආපු හතුරේ පලිගන්නම ආප කෙනෙ. එදකොට ඔය වගේ පුංචි කාලේ ඉනම් අර දුෂ්ට චරිතය බුද්ධ ශාසනයේ දේවදත්ත දුෂ්ට චරිතයට අපිට අන්දල විස්තර කරන. දැන් පිංහතුනේ දේවදත්ත හාන්දුරන්ගේ ජීවිත කතාවෙන් අපිට ගොඩාක් ගන්න දේවල් තියෙනවා. ඔබ හරියට මේ දේවදත්ත හාන්දුර ගැන දැනගත්තොත්. අපිට අපේ ජීවිතයේ මේ ධර්මය තුළේ යනකොට සකස් කරගන්න ඕනේ ආකාරි ගොඩාක් අපිට අඩුපාඩු හදාගන්න පුළුවන්. දේවදත්ත කියලා කියන්නේ අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු කෙනෙ. ඒ මොකටද පසේ බුද්ධත්වය වෙනුවෙන්. පිංහතුනි බුද්ධත්වය ලබන්න අවම බුදු කෙනෙක් බවට පත්වෙනකොට ප්‍රඥාධික බුදු කෙනෙක් නම් සාරා සංකයේ කල්පලක්ෂයක් පාරමී පුරන්න ඕන. සද්ධාධික බුදුවරු අටා සංකයේ කල්පලක්ෂයක් දස පාරමී පුරණ. වීරි අධික බුදුවරු සොළොසා සංකයේ කල්පලක්ෂයක් දස පාරමී පුරණ පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට. එතකොට පසේ බුද්ධත්වයට පත්වෙන කෙනෙක් අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී සම්පූර්ණ කරන පරමත්ත පාරමී ගැන ලොකු විස්තරයක් ධර්මය සඳහන් වෙන්න. පරමත්ත පාරමිතාව පුරන්න බුද්ධත්වය පිණිස පාරමී පුරණය තමයි ඒ කාන්තෙන් පරමත්ත පාරමිතාව සම්පූර්ණ කරගන්නවා. එතකොට දේවදත්ත දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්චාධිට්ඨාන කියෙන දස පාරමී පාරමී හැටියට උපපාරමී කැන තමන්ගේ ශරීර අවයාව පවා සසරි දන්දිදී මේ පාරමී පුරපු කෙනෙ. අසංකය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙනාව. හැබැයි එන ගමන එන්නේ කෙලෙස් සහිතව. පින්කරාට හිත ඇතුළේ ඉරිසියාව කුහකකම සමහර වෛර ඒවත් සංසාරික වර්ගෙන යනේ වතියෙන. අපිට ජාතක කතා බොහොම එක පේනවා අපේ බෝසතාණන් වහන්සේ එක්ක සංසාරිකවා පර සේරිවානිජ කතාව බහල ඇති කදාවලුළු වෙලින් දය කතාවේ. එතකොට මේ සංසාර වෛර පටන්ගත තැනක් හැටියට විස්තර වෙනවා. එතකොට ඒ වගේ දේශනා ගොඩක
ජාතක පොත් වහන්සේ ගත්තත් මේ දේවදත්ත සමහර ආත්මවල මුණ ගැහි ආත්මවල වෛරක්කාරය හැටියට බෝසතාණන් වහන්සේට හිරි හැර පීඩා කරපු සිදුවීම් අපිට බොහෝ තැන්වල මුණ ගැහෙන. දැන් අපිකම් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්චාත්මේ දේවදත්ත සසර පින්කර කර පාරමී පුරාගනයනකොට ලොකු පුුණ්‍ය ශක්තියක් එක්ක එන කෙනෙ. දේවදත්ත ඉපදුනේ රජ පවුලක රාජ කුමාරයෙක් හැටියට යසෝදරාවගේ සහෝදරය සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ පුතා. එතකොට හිතන්න රජ පවුලක රාජ කුමාරයෙක් හැටියට උපදින්න දේවදත්තර කොච්චර පිනක් තියෙන් නොන්ද. ඒ පින නිසා රාජ කුමාරයෙක් වෙලා ඉපදුර. ඊළඟට රාජ කුමාරයෙකුට රජකම ලැබෙන්න ඉන්න රාජ කුමාරය. රාජකිය සැප සම්පත් මාලිගාවල තියෙන ඒ සියලු සැප සම්පත් දිව්‍යාංගනාව වගේ ඉන්න රාජ කුමාරිකාවරු. රන් මිරි වැඩි සඟල් පලදින්නේ රත්තරම් භාජනවල ආහාරගන්න. වැඩකාරයෝ සේවකයෝ පවන්සලන අය 100,000 ගණන් සේවකයෝ පිරිවරාගෙන රජ සැප විදින්න පුළුවන්කම තියෙද්දී ඒ සියල් අතහැරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ සාක්‍ය ජනපදයට වැඩම කරලා දහම් දෙසලා බොහෝ සාක්‍ය කෝලිය කුමාරවරු බුද්ධ ශාසනය ගැන පැහැදිලා පැවිදි වෙනකොට දේවදත්තත් පැවිදි වුණ. දැන් ඔබ හිතන්න කවුරුවත් පැවිදි වෙනවාද අපායන්න හිතාගෙන කිසි කෙනෙක් කැමතින අපායන්න. දේවදත්ත පැවිදි වුණේ අපායන්න නෙමේ නිවන්දකින්න හිතාගෙන පැවිදි වුණේ. රජ සැප අතහැරලා තමන්ට උරුම රාජ්‍ය අතහැරලා ඒ තරන් ගිහි ජීවිතයේ සැප සම්පත් ඇතුව හිටපු රාජ කුමාරයෙක් බුද්ධ ශාසනය තුළ පාත්තරයක් අරගෙන තුන් සිවුරක් අරගෙන පින්ඩ පාතෙන් අද තරම් මේ සැප සහිත ජීවිත නෙමේ ඒ කාලි බොහෝ භික්‍ෂූන් වහන්සේලා යොදුන් ගනම් පයින් වඩිනෝ. සමහර වෙලාවට ගස්යට ගල්ගුහාවල්ලොල රාත්‍රී නවා තැන් ගන්න. පින්ඩ පාත යනකොට සමහරලාවට ලැබෙන්නේ පිළුණු වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ප්‍රත්තිවේක්ෂා කළ වලදනවා. ඒ හැම දේකටම හිතහදාගෙන මං විමුක්තිය පිණිස ඕන කැපකිරීමක් කරනවා කියලා හිතාගෙනයි දේවදත්ත පැවිදි වුණේ. ඊළඟට පිංහතුනේ දේවදත්ත හාමුදුරුව පැවිදි වෙලා මුල් කාලි හොඳට භාවනා කරපු කෙනෙ. දේවදත්ත හාමුදුරුව භාවනා කරලා ලෞකික දෙහාන උපදවා ගත්ත කෙනෙ. ඔබ දන්න ඔබ කාලයක් භාවනා කරලා තියෙනවනම් භාවනා කරන භාවනාව ගැන අඩුගාන ඉගෙනගෙන හරි තියෙනවනම්. දිහාන උපදව ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමේ දිහාන ඇති කරගන්නවා කියන කාලයක් භාවනා කරලා ඒ සමාධිය දියුණු කරලා ඒ සමාධියයේ දියුණු අවස්ථා තමයි දිහාන හැටියට තමන් සමාධි මට්ටන් ඉහළ මට්ටන් ඇති කරගන්න. එතකොට දේවදත්ත ඒ ලෞකික දෙහාන උපදව කරන්නකොට දේවදත්ත හාදුරන්ට පුුණ්‍ය ඉරදියක් ඇති වුණාකෙන. ඒනම් මතකතියාගට දේවදත්ත කියන්නේ ලෞකික දෙහාන එක්ක ඉරදිමේ හැකියාවන් පවා ඇති කරගත්ත කෙනෙ. පිංහතුනි දේවදත්ත හාදුරුව දුස්සීලයි කියලා කොහෙවත් දේශනාවල දේවදත්තගේ දුස්සීලකං ගැන මුල් කාලි සඳහන් වෙන්න. එදකොට දේවදත්ත මෙහෙම දුස්සීලකං කරා මෙහෙමයි මෙහෙමයි කියල කොහෙවත් ඒ විස්තර නෑ. ඊළඟට දේවදත්ත හාමුදුරුව පැවිදි ජීවිතය තුළ අනෙක් සියලු දෙනාට වඩා රෝක්ෂ ප්‍රතිපද අනුගමනය කරපු කෙනෙ. ඒ නිසයි බුදු හාදුරු ළඟට ඇවිල්ලා ඉල්ලීම් පහක් ඉල්ලවා. ඒ ඉල්ලීම් පහයිල්වේ තමන්ගේ ඉල්ලීම් තුළ ඉන්න නිසා. බුදු හාදුර ළඟට ඇවිල්ලා කිව ස්වාමීනී භාග්‍යතුන් වහන්ස භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම ගස් යට විතරක් වැඩ ඉන්න ඕන. ඔය රජවරු සිටුවරු වටිනා ආරාම සෙනසුන් හදල පූජ කරාට ඒවට යන්න ඇතුව ගස් යට හුද කලාවේ ගලක්කුඩ ඒ වගේ පරිසරයත් එක්ක ජීවිත කාලිම ඉන්න ඕන. දේවදත් එහෙම හිටියා. ඊළඟට කෙන සාමිනී භාග්‍යතුන් වහස් භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම තුන් සිවුරෙන් ඉන්න ඕන. කොච්චර වටිනා සිවුරු ලැබුණත් තුන් සිවුරයි සිවුරු තුනයි. තනිපොට සිවුර අදන සිවුර දෙපට සිවුරොච්චරයි. ඒ ඇති කීවා විමුක්තිය කරායන කෙනෙකුට.
ඊළඟට දේවදත්ත කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම පාංශකූල සිවුරු පොරවන්න ඕනේ වටිනා සිවුරු පිරිකර නෙමෙයි. විසි කරලා දාලා තියෙන මිනිියෝතල විසි කරපු රෙදි කෑලි එකතු කරගෙන ඇවිල්ලා දේවදත් ඒවැන් තමයි කෙන සිවුරක් හදාගෙන පෙරෙව්වේ. බුදු හාන්දුරන්ගෙන් ඉල්ලීමක් හැටියට ඉල්ලුව. එතකොට භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම නිර්මාන්සිකෝම ඉන්න ඕනෑ. දේවදත් එහෙමම හිටපු කෙනෙ. එතකොට ඔය වගේ දේවදත්ත හාන්දුරු මේ වගේ ඉල්ලීම් ඉල්ලන්නේ තමන් ඒ තුළ හිටපු නිසා පින්ඩ පාතෙම යැපෙන්න්න ඕනැකිව. දේවදත්ත පින්ඩ පාත දාන විතරයි පිළිගත්ත. කොච්චර රජවරු සිටුවරු දානයට ආරාධනා කරත් දේවදත්ත පින්ඩ පාතෙන් විතරයි. එතකොට බැලූ බැල්මට අපිට පේනවා දේවදත්ත හාන්දුරු කොච්චර ප්‍රතිපක්ති ගරුකද. මොන තරං රූක්ෂ ප්‍රතිපදාවන්ගේ මේ ධර්මාවබෝධයට වීරිය වඩනවාද. දේවදත්තගේ ප්‍රතිපක්ති නිසාම තමයි අලුත පැවිදි වෙච්ච 500ක් දේවදත්ත හොඳයි කියලා සංගබේදය කළ දේවදත්ත හාන්දුරන්ගේ පැත්තට කඩාගන්නත් පුළුවන්ගුණ. ඇයි මිනිස්සු පහදිනවන ඒ වගේ රූක්ෂ ප්‍රතිපදාවක ඉන්නකොට පහදිනවා මෙන්න මෙයා කොච්චර ප්‍රතිපක්ති පුරනවාද කිය. දැන් බලන්න පිංහතුනේ දේවදත්ත හාන්දුරන්ගේ ජීවිතය ගැන එතකොට ඔබ හිතන් හොඳට සිල් රැකපු කෙනෙක් භාවනා කරලා ලෞකික දෙහාන උපදවාගත්ත කෙනෙ ඉර්දිමේ හැකියාවන් නැති කරගත්ත කෙනෙ ඒ ඉරදි ප්‍රාතිහාරවලින් තමයි අජාසත්ත කුමාරය පවා රැවටුනේ දේවදත්තට රැවටුනේ අජාසත්ත කුමාරයක් දේවදත්ත හාන්දුරගේ ඉරදි ප්‍රාතිහාරයක් දැකලා කියන. එතකොට ඒ තරම් හැකියාවක් ඇතිකරගෙන මේ බුද්ධ ශාසනය තුළ කටයුතු කරපු කෙනා වැරදුනේ කොතනද. වැරදුනේ හිත ඇතුළේ ඇති වුණා ඉරිසියාව නැමති පාපී සිතුවිල්ල බලවත්වෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේට රජවරු සිටුවරු ගෞරව කරනවා. 100,000 මිනිස්සු බුදුහාමුදුරු වටහා එකතු වෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිස බුදුහාමුදුරන්ගේ ගුණ කිය සිව්වනක් ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ වටා එකතු වෙනකොට අන්න දේවදත්තට හිත ඇතුළේ ඇති වුණා ඉරිසියාව. මටත් ඒ තත්ත්ව ලැබෙන්න ඕන. මමත් රාජකුමාරය මටත් පිරිස වට කරගෙන මටත් ඒ විදිහට ඉන්න ඕන කියලා හිතුණු. අන්නේ සිතුවිල්ලමයි අර සියලු ගුණ පිරිහිලා යන්න හේතුනේ. පිංහතුනි දේවදත්ත ඒ සිතුවිල්ල තුළ දවසක් සංඝයා බේද කරලා ඔය ඉල්ලීම් පහ ඉල්ලලා සංඝ බේදයක් කරලා මම පිරිසක් කඩාගන්නවා කියලා හිතුව. හිතලා එක සැලසුම් කරනවත් සමගම දේවදත්තගේ අර පුුණ්‍ය ඉරිදි සියල්ල පිරිහිලා ගියා කියෙන. ඒව නැති වෙලා ගිය. ලෞකික ධ්‍යාන මත උපදවාගෙන තිබිච්ච පුුණ්‍ය ඉරිදි ඒ පුුණ්‍ය ශක්තිය සියල්ල පිරිහුණා කියනවා සංගබේදය කරන්න හිතනකොට. දැම් බලන්න අර අයෝනිසෝ මනසිකාරයත් එක්ක පාපී සිතුවිල්ලක් ඔස්සේ දිගට ගිය දේවදත්ත තමන්ගේ පෙර පාරමී පුරාගෙනාපු කෙනාමේ ඒ සියල්ල යටපත් වෙලා ගිය. අර දවේශය වෛරය ඉරිසියාව අවසාන වෛරයක් බවට පත් වුණ. පලිගන්න සැලසුම් හැතුවා. අජාසත් රජ්ජුරුවන්වත් නොම ගැරිය. නොමගේ අවලා අජාසත්තට තමන්ගේ පියාව මරන්න පෙළඹෙව්වා. අන්න එතන ඉදං තමන් ගුණ ධර්මෝලි පිරිහිලා පාපි අකුසල්වට වැටෙන්න්න පටන් ගත්ත. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පින් යොදෝල සැලසුම් හැදවා. අවසානය නාලාගිරි ඇතහ කුලප් කර බැලවා සතෙක් ලව්ව හරි තිරිසනෙක් ලව්ව හරි බුදු හාදුරන්ට අනතුරක් කරවන්න. ඒකත් බැරිවෙච්චි තැන බුදුරජාණන් වහන්සේට තමන්ගේ මතින් ගල් පෙරලුව. දැම් බලන්න මේ හොදට ගුණ පුරාගෙනාපු කෙනෙකුට අර ඉරිසියාව නැමති මේ අකුසලේ බලවත් වෙලා කොච්චර පිරිහුණාද කිය. දවේශයෙන් වෛරයෙන් අන්තිමට කේන්තියෙන් ගුණ සියල්ල පිරිහිලා ගිය. ආනන්තරය අකුසල් දෙකක් කරගත්තා. සංඝයා බේද කළ සංඝ බේද අකුසලයක්
බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ ලේ සොරෝලා බුදු කෙනෙක්ගේ ලේසෙලවීමේ අකුසලයත් ආනන්තරි අකුසල් දෙකක් කරගත්ත. අවසානයේ දේවදත්ත ගුණයෙන් පිරිහිලා ලෙඩ වුණා. දැන් කාලයක් එක තැන් වෙලා දැන් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා ගුණධර්මෝලින් පිරිහිලා ඔහොම ඉන්නකොට දේවදත්ත හාමුදුරුවන්ට දැන් මරණාසන්නයි. දැන් අන්තිම වෙනකොට බුදුර තමන්ගේ වැරදි තේරෙන්න ගත්ත. අනේ මට වැරදුනා අනේ මට වැරදුනා කියලා තේරෙන ගොඩාක් අයට සමහරුන්ට කාය ශක්තිය තියෙනකොට නිරෝගිකම තියෙනකොට ආරෝග්‍ය මදේ යොබ්බන මදේ ඔක්කොම ඇති වුණාට පස්සේ මම තරම් කෙරුමෙක් නෑ කියල මිනිස්සු හිතනවා. නොයෙක් පවුකං අකුසල් කරනවා. එහෙම හැබැයි මිනිස්සු ලෙඩ වෙලා එක තැන් වෙනකොට මරණාසන්න වෙනකොට අන්ත බුදු හාන්දුරු පෙන්වන අවස්ථා හතර මහනෙනි රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් කවුරුනත් ජීවිතයේ කාටවත් දෙමව්පියෙකුට ඥාතියකුට යාළුවෙකුට හිතවතෙකුට බේරගන්න බැරි අවස්ථා හතරක් එනවා කියෙන්. ජරා ව්‍යාධි විපත් මරණ. වයසට ගිහිලා එක තැන් වෙලා එක තැන මළමුට්ට කරගෙන ඉන්නකොට අර ලොකුකං ඔක්කොම ඉවරයි. කරපු කියපු දේවල් හිතට චිට්ට පටි වගේ සිහිවෙන. ඒවා සිහිකර කර එක තැන විදෝනු අයෝ මට මෙහෙම වුණා මෙහෙම වුණා කියල දුක්වවි විදෝනු. ඊළඟට ලෙඩක්තුකක් හැදිලා හොඳ කරගන්න බැරි රෝගයක් හැදිලා මරණාසන්නව දුක්විදිනකොට රෝග පීඩා ඉදිරියේ මිනිස්සු අන්තාසරණයි. තමන්ගෙන් වෙච්ච පරණ වැරදි අකුසල් සිහිකර කර පසු තැවි තැවී අඩාඩා විදෝනවා මිනිස්සු. ඊළඟට විශාල විපත් ඉදිරිය මහා විපත්වලට මිනිස්සු ලක්වෙනවා දේපල විනාස වෙනවා ගිනිගන්නවා සුනාමියාව නායගයා ලැව්ගිනිවලට අහුවෙනවා. සමන්ගේ දේපල නැතිවෙලා උන් හිටි තැන් නැතිවෙලා මිනිස්සු අන්තාසරණ වෙලා විපතට පත් වනාට පස්සේ අන්න තමන්ගෙන් වෙච්ච වැරදි ආපස්සට හිත හිතා මිනිස්සු පසු තැවෙන. ඊළඟට බුදු හාන්දුරුව පෙන්වා මරණ මංචකේ අන්තාසරණයි. චිත්ත පටි වගේ හිතට ගලනු. හයෝ මගේ කාලෙ මෙහෙම වැරදි කරා මෙහෙම පව්කං කරා මට වැරදුනා කියලා ඒව හිත හිතා මිනිස්සු විදෝනු. දේවදත්ත හාන්දුරුවන්ට ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට තමන්ගෙන් වෙච්ච වැරදි තේරුණා. සේවකයෝ පිරිසකටයි ළඟ හිටපු දේවදත්තට පක්ෂව හිටපු සාමීන් වහන්සේලා කීප දෙනකට කතා කරලා කිව්වා අනේ මට නැකිට ගන්න බෑ මට යාගන්න බෑ මාව ඇද පිටීම උත්සගෙන බුදුරජාණන් වහන්සේ ළඟට මාව එක්කගෙන පලයල්ලා මට බුදු හාදුරන්ගේ සමාව ගන්න ඕන කිව. දැම් පිරිස දේවදත්තව ඇද පිටීම උත්සගෙන එක්කරගෙන එනවා. බුදුරජාණන් වහන්සේට ඈතදිම දේවදත්ත එනකොට පණවිඩේ ලැබුණා. පිරිසක් ඇවිල්ලක සාමීනි භාග්‍යතුන් වහන්සාර දේවදත්ත භික්ෂුව තතාගතයන් වහන්සේ මුණ ගැහිලා වෙච්ච වැරදිවලට සමාව ගන්න අන්න පිරිසත් එක්ක බුදු හාදුරු මුණ ගැහෙන්නේ නවා. දේවදත්ත ලෙඩින් ඉන්නේ. ඇද පිටීම උත්සගෙන පිරිසක් උත්සගෙන එක්කරගෙන එනවා කිව දේවදත්ත. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනි දේවදත්ත බොහෝ අකුසල් කරගත්ත කෙනෙ. බුදු කෙනෙකුට ගල් පෙරලලා බුදු කෙනෙක්ගේ ශරීරෙ ලේසලවලා ඒ කරගත් අකුසලේ බොහෝ භයානකයි. ඒ නිසා දේවදත්තට අයි මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේව ඇස් දෙකින් දකින්න ලැබෙන්නෑ කිව්. බුද්ධ දර්ශනය දේවදත්තට දකින්න ලැබෙන්නෑ කිව්. හැබැයි දේවදත්ත හාමුදුරු දැන් උත්සගෙන නවා. දැම් මිනිස්සු විමසිල්ලෙන් හිටිය දැන් ඔන්න ලං වෙනකොට ඇවිල අන්න බුදු හාමුදුරුව දකින්න ලැබුණ නෑකිවට ඔන්න දැන් ළඟළඟ එනවා. ඔන්න දැන් යුදුනක් විතර දුර එන්නේ. ඔන්න දැන් ළඟ මීට 300 අත්තුරින් ඔන්න දැන් ඈත පේනමානින් ඔන්න සැවැත්නුවරට ඇතුල් වුණා. ඔන්න නගරේ ආසන්නම දොරටුව ළඟ ඉන්න දැන් ඔය පණවිඩේ දැන් එක එක්කෙනා කෙනවන්න අරහරියනවා අරහරියනවා. ඔය අතරේ ජේතවනේ පේන මානෙටම දේවදත්තවර ඇද පිටිං උත්සගෙනාව. ජේතවනාරාමය ඈතින් පේනවා. දේවදත්ත හාන්දුරුවකින අනේ මට මෙහෙම නන් දාඩිය පෙරාගෙන මේ විදිහට යන්න බෑ බුදු කෙනෙක් ළඟට. ඔය වතුර වලලගින් මාව පොඩ්ඩක් තිය පංකියෝ. මට චුට්ටක් මූුණ අත පයි හෝදගෙන
බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඕනේ. පොඩ්ඩක් මට මූුණ අතපයි හෝද ගන්න ඔය වතුරවලින් ළඟින් මාව තියන්න කියලා. ඇඳ බිමින් තියලා දේවදත්ත එහෙ අමාරුවෙන් කකුල් දෙක පොළොවට තියලා නැකිටින්න උත්සාහ කරනකොටම විශාල ගිනි ජාලාවක් මතුවන. අර වතුර වලෙන්ම ගිනි ජාලාවක් හටගෙන පණපිටින් අපායට ඇදිලෑනකොට දේවදත්ත ජේතවනාරාමෙ දිහා බලාගෙන මම බුදුන් සරණ යනවා මම බුදුන් සරණ යනවා මකින් වෙච්ච වැරදිවලට බුදුරජාණන් වහන්සේ මට සමාව දෙන සේක්වා මම බුදුන් සරණ යනවා බුදුන් සරණ යනවා කියලා ඒ දිහා බලාගෙන වැඳගෙන තමයි දේවදත්ත හාදුර අපායට ඇදිලගේ. කල්පයක් මහා නිරේ දුක්වෙදිනවා. පිංහතුනි ආනන්තර අකුසල් කියන්නේ කල්පයක් මහා නිරේ දුක්විඳල තමයි ඒ අකුසලේ ගෙවල අවසන් කරන්න වේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේවදත්තගේ අනාගත විස්තරේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා බුදුමුවින් දේශනා කරනවා මහනෙන ඔය දේවදත්ත හොම හිටියට. අපාය කල්පයක් දුක්විඳල අවසන් වෙලා ඒ ආනන්තරි අකුසලේ ගෙවල අවසන් වෙනකොට අපායෙන් චුත වෙලා මනුලොවට ඇවිල්ලා පසේ බුද්ධත්වයට පත්වෙනවා කියලා සත්තිස්සර නමින් පසේ බුදු කෙනෙක් බවට පත්වෙනවා කිය. එහෙනම් අපිට පේනවා දේවදත්ත හාමුදුරු කියන්නේ අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනාපු කෙනෙ. රජකම රාජ සැප සම්පත් සියල්ල අතහැරලා නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනෙ. ඒ පැවිදි ජීවිතය තුළ හොඳට මුල් කාලි සිල්කුණ දහම් රැකගෙන භාවනා කරල ලෞකික දෙහාන ඇති කරගෙන පුුණ්‍ය ඉරදි පවා උපදවාගත්ත කෙනෙ. ඉතාම රෝක්ෂ ප්‍රතිපදාවන් තුළ සිල්වත්ව ගුණවත්ව ධර්මාවබෝධයට වීරිය වඩමින් ජීවත්වෙච්ච කෙනෙ. හැබැයි දේවතත්තගේ සියලු ගුණ පිරිහිලාගේ හිත ඇතුළේ ඇතිවෙච්ච ඉරිසියාව නිසා. ඒ නිසා පිංගතුනී සමහර වෙලාවට ඔබ හොඳට හිතන් බණහන අය හොඳට පින්කං කරන. හැබැයි සමහරයි ඉන්නවා ඉරිසියා සහගත චරිත. කේන්ති යන චරිත. ෂණික කෝපය සමාලාට පන්සල්වලට එන ඇවිල්ලදායක සභාවල්ලෝට සම්බන්ධ වෙලා පින්කන් සංවිධානය කරනවා ඔක්කෝම කරනවා. හැබැයි ඒ අතර සමහල්ලාවට යාගේ මෙයාගේ අඩුපාඩු හොයනවා අරයට කැමති නෑ මෙයාගේ ඇදේ හොයනවා තමන් දන්නෙම නෑ පින් කරගන්න ඇවිල්ල තමන් තුළ විශාල අකුසල් ගොඩක් රැස් කරගන්න. ඒ වගේ සමහර අයගේ බොහෝ ගුණ ඇති මිනිස්සු තුළ නොසිතන විදිහේ අඩුපාඩුකං හිත ඇතුළේ මතුවෙන මේ පාපී අකුසල්. ඒවා අඳුනගෙන ප්‍රහාණය කරගන්න බැරිවුණොත් ඒ පුංචි අකුසලේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක බලවත් වෙලා තමන්ගේ සියලු ගුණ කුසල් පිරිහිලා තමන් අපායට මැදගෙන යන. දේවදත්තගේ තිබ්බ සියලු ගුණ සියල්ල පිරිහිලා සිල්වත්කම් ගුණවත්කම් භාවනාව ලෞකික ඉර්දි ඔක්කොම පිරිහිලා පාපි අකුසල් වලින් සම්පූර්ණයම වැහිලා අවසාන මිනී මරණ මට්ටමට හිත දරුණු වුණා. අජාසත්ත රජ්ජුරුව ලව්ව බිම්බිසා රජ්ජුරුවන්ම මැරෙව්ව මිනි මැරුමක් කෙරෙව. බුදු හාමුදුරන්ව මරන්නම හිතාගෙන නොයෙක් උපක්‍රමේදුව අවසානි තමන්ගේ අතිම ගල් පෙරලු. එතකොට බලන්න අච්චර ගුණධර්ම රැකගෙන ආපු කෙනාගේ මනස සම්පූර්ණයෙන්ම පව්කාර අකුසල් ගොඩකින් පිරිලා තමන් නොමග ගිය හැටි ඉරිසියාවත් එක්ක. ඒ නිසා භයාන කකුසල් අපේ හිත්තොල. ඒ නිසා මතක තියාගන්න ඉරිසියාව කෙනෙක්ගේ ගුණයක් දකින්න කැමති නැතිකම කෙනෙක්ගේ දියුණුව දකින්න කැමති නැතිකම කරුණා මෛත්‍රී නැතිකම ඉවසීමක් නැතිකම මේ වගේ දේවල් අපේ සියලු ගුණධර්ම පිරිහිලා ධර්මාවබෝධයට පින තියෙන කෙනා පවා අපායට ඇදගෙන යන්න පුළුවන්කම තියෙන. අන්නේ නිසා අකුසල් හඳුනගන්න දක්ෂවේ. ඔබේ හිත ගැන හොඳට සිහියෙන්ගින් යෝනිසෝ මනසිකාරයෙන් හිත රැකගන්න. අන්න එතකොට අපිට පුළුවන් මේ ගමන ලේසි නෑ බණයහුවට ලේසි නෑ. අද බණහන්න ඕන තරන් තියෙනවා. ගොඩාක් බණ අහන අයත් ගොඩාක් පින්කං කරන අයත් ඔබ හොඳට විමසල බලන් නොසිතන විදිහට පිරිහිලා යනවා.
සමහර වෙලාවට දවේශය සමහරුම කියන හරියට මෙයානම් හරියට පින්කං කරන හැබැයි පුද්දුම කේන්තියක් යන්න කිය. සමහරයි හොඳට ධර්මී ප්‍රචාරය කරමින් ධර්ම මාර්ගය හැසිට හැබැයි කෙනෙක් දියුණු වෙනවට කැමතිනෑ තව කෙනෙක් ඉස්සරහට එනවට කැමතිනෑ කෙනෙක්ගේ ගුණයක් දකින්න කැමතින අනිත් ඔක්කොම කපාගෙන මං විතර ඉන්න ඕන කියන මතේනවා. එතකොට මේ වගේ පවකාර සිතුවිලි බොහෝ දෙනෙක් තුර බලවත්වෙනවා. ඒ නිසා පිංවතුනේ හිත දිහා හොඳට බලන්න චිත්තානු පස්සනාවේ දෙන්න. හිතේ හටගන්න පුංචි අකුසලේ පවා විශාල දෙයක් හැටියට දැකලා ඒක එතනම ප්‍රහාණය කරන්න. සියලු බුදුරු අපිට පෙන්නල දුන්නේ සබ්බ පාපස් අකරන. සියලු පාපී අකුසල් ප්‍රහාණය කරන්න. කුසලස් උප සම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්. සචිත්ත පරියෝධපනත් තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසනම් මේක තමයි බුදුරු පෙන්නන මාර්ග. ඒ නිසා අහන ධර්මය යෝනිසෝ මනසිකාරයේ දෙමින් ප්‍රායෝගිකව ජීවිතයට ගලපගෙන. ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයම දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දෙවියසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින් බරදායකත්ති ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ හොපස් ක්‍රොසින් කෙන ප්‍රදේශේ වාසය කරන සුදත් සේනානායක සහ උදේනි නියංගොඩ කියන දෙපළ ඒවගේ මදුර විතානගේ සහ මහේෂා ජයවික්‍රම කියන දෙපළ මේ පිංහතුන් තමයි එකතු වෙලා මේ ධර්මදාන මේ පින්ක මද දවස සිදු කරේ. ඒ අයගේ ප්‍රධාන මාරමුණු අතර සඳහන් වෙනවත් එමසකට පෙර එනම් පසුගිය ඔක්තෝම්බර් 7 වෙනි දින අභාව ප්‍රාප්ත වූ සුදත් සේනානායක මහත්මාගේ ආදරණීය මෑණියන් වන කරුණා සේනානායක මෑණියන්ටත් ඒ වගේ මීට වසර කීපයකට පෙර පරලෝ සැපත් වූ ආදරණීය පියාණන් වූ පී සේනානායක පියතුමන්ට ඒ වගේම පරම්පරාගත සංසාරගත මියගිය සියලූම ඥාතයට පින් අනුමෝදන් කිරීම ඒ වගේ මදුර විතානගේ සහ මහේෂා ජයවික්‍රම කියන දෙපළගේ පරලෝ සැපත් දෙමාපියන් වන පියසේන විතානගේ පියාණන් දයා විතානගේ මෑණියන් හෙක්ට ජයවික්‍රම පියාණන් මැගී ජයවික්‍රම මෑණියන් ඇතුළු පරලෝ සැපත් සියලූම ඥාතයට පින්දීම. තින් එහෙමනම් කල්පනා කරගන්න ඔබ හැම දෙනාගේම පවුල්ලොල මිය පරලොවගේ නම් සඳහන් කරපු සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්වේවා සුවපත්වේවා වහවහා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියලමියගේ ඥාතීට පින් දෙන්න. ඒවගේම සුජීවත්ව සිටින උදේනි නියංගොඩගේ ආදරණීය දෙමාපියන් වන MB නියංගොඩ පියාණන් ඉන්ද්‍රා නියංගොඩ මෑණියන් ඇතුළු පවුලි හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. මදුර විතානගේ මහත්මාගේ ආදරණීය නැගණිය වන නිලාති පෙරේරා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මහේෂා ජයවික්‍රම මහත්මියගේ නැගණිය වන පුෂ්පා විජේ සූරිය නැගණිය ඇතුළු පවුලි සියලු දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක්. ඒ වගේම මෙම මහගු පින්කමට සිය කැමැත්තෙම දායකත්වය දක්වමින් පින්කම කරගන්න උපකාර කරපු ඉන්දුනිල් සහ සමීර ඒකනායක කියන තරුණ දෙපළ ඒ අයගේ සිංගිති පුතනුවන් ඇතුළු පවුලි හැම දෙනාටමත් නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක්. ඒ වගේ මේ අවස්ථාව සඳහා උපකාර කලා වූ පූජා සේනානායක ඇතුළේ පවුලි හැම දෙනාටමත් ධර්ම දේශකයණන් වහන්සේටත් ධර්මශ්‍රවනය කර ලක්වාසි ලෝවාසි හැම දෙනාටමත් කල්්‍යයානමිට සියලු දෙනාටම ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කිරීම පිංහතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් පිංහතුනේ අද ධර්ම දේශනාවේ පින් බරදායකත්වය දරන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ හොපස් ක්‍රොසින් කියන ප්‍රදේශයේ වාසය කරන
සුදත් සේනානායක සහ උදේනි නියංගොඩ කියන දෙපළ විදුර විතානගේ මහේෂා ජයවික්‍රම කියන දෙපලත් ඒ අයගේ පවුල්ලොල සෑම සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්මය ශ්‍රවණයක ලක්වාසි ලෝවාසි හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා නිවන්දොරටුවක් බවටම පත්වේවා කියල අපි ආශිර්වාද කරනු. ආකා සට්ඨාජුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාජුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාජුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.